ආයුබෝවන් කාබනික රසායනයේ වැඩසටහන් මාලාවේ 7 වන වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඔබ පසුගිය වැඩසටහනින් ඇල්කේනවල ගුණ සහ ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යයනයක යෙදුණා. අද මගේ පාඩම මෙතෙන් සිට ආරම්භ කරමු. ඇල්කීනවල ගුණ සහ ප්‍රතික්‍රියා. මුලින්ම ඇල්කීනයක ව්‍යුහය සලකා බලමු. ඇල්කීනයක අන්තර්ගත කාබන් දාමයේ කුමන හෝ කාබන් පරමාණු දෙකක් අතර එක් ද්විත්ව බන්ධනයක් අවම වශයෙන් පවතිනවා. ද්විත්ව බන්ධනය දෙපස වූ කාබන් පරමාණු දෙකෙහි කාබන් පරමාණු 8 සිග්ම බන්ධන 3 බැගින් පවතිනවා. මේ නිසා එම කාබන් පරමාණු sp2 මුහුම්කරණයට ලක් වෙනවා. අනෙක් කාබන් පරමාණු සැලකූ විට එම එක් කාබන් පරමාණු 8 සිග්ම බන්ධන 4 බැගින් පවතිනවා. මේ නිසා එම කාබන් පරමාණු sp3 මුහුම්කරණයට ලක් වෙලා පවතින්නේ. මේ සටහනේ දැක්වෙන්නේ ඇල්කීනයක ද්විත්ව බන්ධනයේ දෙපස ඇති කාබන් පරමාණු sp2 මුහුම්කරණයට ලක් වී ඇති ආකාරය. මුලින් දැක්වෙන්නේ කාබන් වල ශක්තියෙන් අඩුම භූමි අවස්ථාව. සංයුක්තා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන 4 එක් එක් කාක්ෂිකයේ පිහිටා ඇති අන්දම මේ සටහනේ දැක්වෙනවා. 2s කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන යුගලක්ද 2p කාක්ෂික 3න් දෙකක ඉලෙක්ට්‍රෝන එක බැගින්ද පිහිටනවා. කාබන් උත්තේජිත අවස්ථාවට පත් වුවහොත් 2s කාක්ෂිකයේ කලින් තිබූ යුගලනය වූ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් 2p කාක්ෂික 3න් හිස්ව තිබූ කාක්ෂිකයට ගමන් කරනවා. ඇල්කීනයෙහි ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු 8 සිග්ම බන්ධන 3 නිර්මාණය වීමේදී 2s කාක්ෂිකයත් 2p කාක්ෂික 3න් දෙකකුත් අතර මුහුම්කරණයක් සිදු වෙලා sp2 මුහුම් කාක්ෂික 3ක් නිර්මාණය වෙනවා. ඊට අමතරව 2p නොමුහුම් p කාක්ෂිකයක්ද අන්තර්ගත වෙනවා. ඉහත ආකාරයට සෑදුණු සර්ව සම වූ sp2 මුහුම් කාක්ෂික 3 කාබන් පරමාණු 8 තලීය ත්‍රිකෝණාකාර ලෙස පිළියෙල වෙනවා. නොමුහුම් p කාක්ෂිකය මුහුම් කාක්ෂික පිහිටි තලයට ලම්බ ලෙස මේ ආකාරයට සකස් වෙනවා. මේ දැක්වෙන්නේ ඇල්කීන ශ්‍රේණියේ සරලම සමාජිකයා වන එතීන් වල ව්‍යුහය ගොඩ නැගී ඇති ආකාරය. කාබන් පරමාණු 8 පිළියෙල වූ sp2 මුහුම් කාක්ෂික වලින් එකක් හයිඩ්‍රජන් පරමාණුව වටා ඇති 1s පරමාණුක කාක්ෂිකය සමග රේඛීයව අතිච්ඡාදනය වෙලා කාබන් හයිඩ්‍රජන් සිග්ම බන්ධනය නිර්මාණය වෙනවා. ඒ වගේම කාබන් පරමාණු දෙකෙහි sp2 මුහුම් කාක්ෂිකය බැගින් රේඛීයව අතිච්ඡාදනය වෙලා කාබන් කාබන් සිග්ම බන්ධනය නිර්මාණය වෙනවා. කාබන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු එකම තලයක පිහිටනවා. මේ තලයට ලම්බ ලෙස සකස් වී ඇති නොමුහුම් p කාක්ෂික දෙක එක් එක් කාබන් පරමාණුවේ තියෙන පාර්ශ්විකව අතිච්ඡාදනය වෙලා ෆයි බන්ධනය නිර්මාණය වෙනවා. සිග්ම බන්ධනයක් නිර්මාණය වීමේදී එය රේඛීයව අතිච්ඡාදනයෙන්
සිදු වෙන්නේ. මේ නිසා බන්ධනය වඩාත් ශක්තිමත් වෙනවා. නමුත් ෆයි බන්ධනය නිර්මාණය වීමේදී කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ පාර්ශික ලෙස. මේ නිසා ෆයි බන්ධනයේ සිග්ම බන්ධනයට වඩා ශක්තියෙන් අඩු වෙනවා. ඊළඟට අපි ඇල්කීනවල භෞතික ගුණ පිළිබඳව සලකා බලමු. ඇල්කීනානු නිද්‍රව්‍ය හෝ ඉතා දුබල ලෙස ද්‍රවීය අණු වෙනවා. මේ නිසා ඇල්කීනානු ජලාණු සමග බන්ධන හදන්නේ නැහැ. ඒ නිසා ජලයේ අද්‍රාව්‍යයි. නමුත් නිද්‍රව්‍ය ද්‍රාවක තුල හොඳින් දිය වෙනවා. ඒ වගේම ඇල්කීන අණු අතර පවතින ප්‍රමුඛ ආකර්ෂණ බල වර්ගය වන්නේ අපකිරණ බල. අපකිරණ බලවල ප්‍රබලතාව අනෙක් ආකර්ෂණ බලවලට සාපේක්ෂව දුබලයි. මේ නිසා ඇල්කීනවල ද්‍රවාංකය හා තාපාංකය සාපේක්ෂව පහළ අගයක් ගන්නවා. ඇල්කීන සදෘශ ශ්‍රේණියේ කාබන් සංඛ්‍යාව වැඩි වන විට කාබන් දාමයේ දිග වැඩිවීම සිදු වෙනවා. මේ නිසා කාබන් දාමයෙහි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. එවිට අණු අතර හට ගන්නා අපකිරණ බල ප්‍රමාණය වැඩි වෙලා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සදෘශ ශ්‍රේණියේ කාබන් සංඛ්‍යාව වැඩි වන විට ද්‍රවාංකය හා තාපාංකය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඇල්කීන ශ්‍රේණියේ මුල්ම සමාජිකයන් වන එතීන්, ප්‍රොපීන්, බියුටීන් වැනි සමාජිකයන් කාමර උෂ්ණත්වයේදී වායු ලෙස පවතිනවා. කාබන් සංඛ්‍යාව වැඩිවත්ම එම සමාජිකයින් ක්‍රමයෙන් ද්‍රව බවටත් පසුව ඝන බවටත් පත්වෙනවා. මේ දැක්වෙන්නේ විද්‍යාගාරයේදී ඇල්කීන වර්ගයට අයත් එතීන් පිළියෙල කිරීම සඳහා සකස් කරන ලද ඇටවුමක්. කැකෑරුම් නලය පතුලෙහි එතනෝල් වලින් පුඟවන ලද පුළුන් කැබැල්ලක් තබනවා. කැකෑරුම් නලය මේ ආකාරයට සකස් කරලා නලය මැදින් නිර්ජලීය තත්වයේ පවතින ඇලුමිනා තබනවා. එතීන් පිළියෙල කිරීම ආරම්භයේදී බන්සන් 1000කයකින් ඇලුමිනා ඇති ස්ථානය රත් කරනවා. මෙවිට පුළුම්වල පවතින ඉතනෝල් වාෂ්ප වෙලා ඇලුමිනා මතින් ගමන් කරනවා. එවිට ඉතනෝල් වල අණුක ව්‍යුහයෙහි යාබද කාබන් පරමාණු වල ඇති හයිඩ්‍රජන් පරමාණුවක් සහ OH කාණ්ඩයක් ජලාණුවක් ලෙස ඉවත් වෙනවා. මේ නිසා කාබන් වලට බන්ධන එක බැගින් අඩු වෙනවා. මේ අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා කාබන් පරමාණු දෙක අතර ෆයි බන්ධනයක් නිර්මාණය වෙලා එතීන් පිළියෙල වෙනවා. හැදෙන එතීන් මෙම විසර්ජක නාලය ඔස්සේ ජල ද්‍රෝණිකාවක් මත මුණින් නැවූ ජලයෙන් පිර වූ වායු සරාවක් තුලට යවනවා. එවිට ජලය මත මේ ආකාරයට එතීන් වායුව එක් රැස් වෙනවා. ඊළඟට අපි බලමු ඇල්කීනයක රසායනික ගුණ සහ ප්‍රතික්‍රියා මොනවද කියලා. ඇල්කීනවල ප්‍රතික්‍රියා සිදුවන්නේ කාබන් ද්විත්ව බන්ධනය හේතු කරගෙන. ඇල්කීනයක
ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු සහ ඊට සම්බන්ධ පරමාණු පිහිටි තලයට ඉහළින් සහ පහළින් 5 ඉලෙක්ට්‍රෝන වලාව විසිරී පවතිනවා. ඒ කියන්නේ එම ප්‍රදේශ ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් වෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේද ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි ප්‍රභේද ඉලෙක්ට්‍රෝෆයිල ලෙස හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝෆයිලයක් යනුවෙන් අදහස් කරන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කළ හැකි ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේද වලට. මෙහි ලක්ෂණයක් වෙන්නේ මෙම පරමාණු වලට හෝ කාණ්ඩවලට ධන ආරෝපණයක් තිබීම. එහෙම නැත්නම් සංයෝග අණුවක නම් කිසියම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නොවි එම පරමාණු වල ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පැවතීම. උදාහරණ විදියට ඇලුමිනියම්, බෙරිලියම්, බෝරෝන් වගේ පරමාණු. ඇල්කීනයක ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු තවත් පරමාණු 3කට පමණයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ නිසා මේ සෑම කාබන් පරමාණුවකටම තවත් පරමාණුවක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ නිසා මෙම කාබන් පරමාණු අසන්තෘප්ත කාබන් පරමාණු ලෙස හැඳින්වෙනවා. ඒ වගේම ඇල්කීන මේ නිසා අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන ලෙස වර්ග කරනවා. ඇල්කීන වලට ලාක්ෂණික ප්‍රතික්‍රියා වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. ඉලෙක්ට්‍රෝෆයිලයක් යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා මම මීට කලින් පැහැදිලි කළා. ඇල්කීනයක කාබන් පරමාණු දෙක අතර පවතින ෆයි බන්ධනය විඝටනය වූ විට එම කාබන් පරමාණු වලට බන්ධනවල අඩුවක් පවතිනවා. මේ අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා මුලින්ම ඉලෙක්ට්‍රෝෆයිලයක් සම්බන්ධ වීම සිදු වෙනවා. මේ නිසා මෙවැනි ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනවා. ආකලනයකදී කිසියම් පරමාණුවක් හෝ කාණ්ඩයක් කාබන් පරමාණුවකට සම්බන්ධ වන විට කාබන් පරමාණුවේ පැවති වෙනත් කාණ්ඩයක් හෝ පරමාණුවක් ඉවත් වීම සිදු වෙන්නේ නැහැ. මෙහිදී ඒ ආකාරයට තමයි ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වීම සිදු වුනේ. මීළඟට බලමු ඇල්කීන වලට හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට ඇල්කීන වලට හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ ආකලනය වීම සලකා බලමු. හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ අණුව සුළු වශයෙන් ද්‍රවීකරණය වෙලා පවතින්නේ. හේතුව වෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවට වඩා බ්‍රෝමීන් පරමාණුවෙහි විද්‍යුත් ඍණතාවය වැඩි වීම. මේ නිසා එම පරමාණු දෙක අතර පවතින සහසංයෝජ බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන බ්‍රෝමීන් දෙසට වඩාත් ලං වෙලා පවතින්නේ. මේ හේතුවෙන් හයිඩ්‍රජන් පරමාණුවට කුඩා ධන ආරෝපණයක් ලැබෙනවා. ඒ වගේම බ්‍රෝමීන් පරමාණුවට කුඩා ඍණාරෝපණයක් ලැබෙනවා. මේ ද්‍රවීකරණය හේතුවෙන් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ අණුවක ඉලෙක්ට්‍රෝන ඌන ද්‍රවය වෙන්නේ
හයිඩ්‍රජන් පරමාණුව. මේ නිසා එයට පුළුවන් ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස හැසිරෙන්න. ඇල්කීනයෙහි 5 ඉලෙක්ට්‍රෝන වලාව මේ නිසා HBr අණුවෙහි හයිඩ්‍රජන් පරමාණුව මගින් ආකර්ෂණය කරනවා. ඒ සමගම හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් අතර බන්ධනය බිඳ වැටෙනවා. එහිදී බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලම බ්‍රෝමීන් දෙසට ගමන් කරලා බ්‍රෝමයිඩ් අයනයක් ලෙස ඉවත් වෙලා යනවා. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගත් හයිඩ්‍රජන් පරමාණුව ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකෙන් එක් කාබන් පරමාණුවට සම්බන්ධ වීම සිදු වෙනවා. මේ නිසා අනෙක් කාබන් පරමාණුවට ධන ආරෝපණයක් ලැබෙනවා. මෙවැනි ධන ආරෝපිත ප්‍රභේදයක් කාබ කැටායනයක් ලෙස හඳුන්වනවා. මෙම කාබ කැටායනය ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීම සඳහා තවත් ප්‍රතික්‍රියාවකට සහභාගී වන නිසා අතරමැදි කාබ කැටායනය ලෙසත් හඳුන්වනවා. දෙවන පියවරේදී සිදුවෙන්නේ නිදහස් වූ බ්‍රෝමයිඩ් අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලක් ධනාරෝපිත කාබන් පරමාණුව වෙත ප්‍රදානය කරමින් එම කාබන් පරමාණුවට සම්බන්ධ වීම. මේ පෙන්වන්නේ එතීන් HBr සමග ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සාරාංශයක් විදියට. ඔබට පේනවා ඇල්කීනයේ 5 ඉලෙක්ට්‍රෝන වලාව හයිඩ්‍රජන් පරමාණුව මගින් ආකර්ෂණය කරනවා. ඒ සමගම හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් අතර සහසංජ බන්ධනය විසම විච්ඡේදනයට භාජනය වෙලා බ්‍රෝමයිඩ් අයනය ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනු ලැබූ හයිඩ්‍රජන් පරමාණුව කාබන් පරමාණු දෙකෙන් එක් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා අනෙක් කාබන් පරමාණුවට ධන ආරෝපණයක් ලබා දෙනවා. මේක කාබු කැටායනය. ඊළඟ පියවරේදී නිදහස් වූ බ්‍රෝමයිඩ් අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලක් ධනාරෝපිත කාබන් වෙතට ප්‍රදානය කරමින් එම කාබන් පරමාණුවට බ්‍රෝමීන් පරමාණුව සම්බන්ධ වීම සිදු වෙනවා. මේ කතා කරන ලද එතීන් අණුව සමමිතික ඇල්කීනයක් වෙනවා. ද්විත්ව බන්ධනයේ දෙපස ඇති කාබන් පරමාණු දෙකම එකම ලක්ෂණ පෙන්වනවා. මේ නිසා මුලින් සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව කුමන හෝ කාබන් පරමාණුවකට සම්බන්ධ විය හැකියි. නමුත් අසමමිතික ඇල්කීනයක් ගත්තොත් එම ඇල්කීනයෙහි ද්විත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණුවල ලක්ෂණ අසමාන වෙනවා. මේ නිසා ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයකදී මුලින්ම සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වන කාබන් පරමාණුව කුමක්ද යන්න පැහැදිලි කර දීමට මාකෝනිකොෆ් නීතිය භාවිතා වෙනවා. ඉන් කියවෙන්නේ අසමමිතික ඇල්කීනයකට හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය වීමේදී හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්නේ වැඩි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් ඇති කාබන් පරමාණුවට වන බව. මාකෝනිකොෆ් නීතිය ප්‍රොපීන් HBr සමග ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සැලකිල්ලට ගනිමින් මා ඔබට පැහැදිලි කර දෙන්නම්. ප්‍රොපීන් අණුවෙහි ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකෙන් වම් පසින් නැති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. දකුණු පස කාබන් පරමාණුවට එක් හයිඩ්‍රජන් පරමාණුවයි සම්බන්ධ වෙලා තියෙන්නේ.
HBr වල හයිඩ්‍රජන් පරමාණුව කාබන් පරමාණු දෙකෙන් සම්බන්ධ වෙන්නේ වැඩිපුර හයිඩ්‍රජන් පරමාණු පවතින කාබන් පරමාණුවට. ඒ කියන්නේ වම් පසින් නැති කාබන් පරමාණුවට. එවිට දකුණු පස ඇති කාබන් පරමාණුව මත ධන ආරෝපණයක් හටගන්නවා. ඊළඟට දෙවෙනි පියවරේදී නිදහස් වූ බ්‍රෝමයිඩ් අයනයේ ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිත කාබන් වෙත ලබා දෙමින් එම කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා බ්‍රෝමීන් පරමාණුව ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙනවා. දැන් ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා වලදී අතරමැදි කාබෝ කැටායනයක් ලබා දෙන බව. කාබෝ කැටායන වර්ග කරන්න පුළුවන් ධන ආරෝපිත කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව. මේ අනුව ප්‍රධාන කාබෝ කැටායන වර්ග 4ක් විස්තර කරනවා. මෙතිල් කාබෝ කැටායනය, ප්‍රාථමික කාබෝ කැටායනය, ද්විතීක කාබෝ කැටායනය සහ තෘතීක කාබෝ කැටායනය වශයෙන්. මෙතිල් කාබෝ කැටායනයක ධන ආරෝපිත කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රාථමික කාබෝ කැටායනයක ධන ආරෝපිත කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 2ක් සම්බන්ධ වෙනවා. ද්විතීක කාබෝ කැටායනයේ ධන ආරෝපිත කාබන් පරමාණුවට එක් හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙනවා. තෘතීක කාබෝ කැටායනයේහි හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙන්නේ නැහැ. මේ R යනුවෙන් දැක්වෙන්නේ ඇල්කිල් කාණ්ඩ. එවිට තෘතීක කාබෝ කැටායනයේ පවතින්නේ ඇල්කිල් කාණ්ඩ පමණයි කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා. ඊළඟට මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් කාබෝ කැටායනයක ස්ථායීතාවය ඇතිවන ආකාරය. කාබෝ කැටායනයේහි ධන ආරෝපිත කාබන් මත ධන ක්ෂේත්‍රයක් පවතිනවා. මේ ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වූ තරමට ස්ථායීතාවයෙන් වැඩි වෙනවා. එම කාබෝ කැටායනය ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වෙනවා නම් ඒ කාබෝ කැටායනය ස්ථායීතාවයෙන් අඩුයි. දැන් බලන්න තෘතීක කාබෝ කැටායනය. ඇල්කිල් කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇල්කිල් කාණ්ඩය කාබන් පරමාණුවකට සම්බන්ධ වුවහොත් ඇල්කිල් කාණ්ඩය මගින් ධනාරෝපිත කාබන් වෙතට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්නේ යයි සැලකෙනවා. මේකට හේතුව වෙන්නේ ධනාරෝපිත කාබන් සහ ඇල්කිල් කාබන් අතර පවතින විද්‍යුත් ඍණතාවයේ වෙනස හේතුවෙන් සිග්ම බන්ධනයෙහි ඉලෙක්ට්‍රෝන වඩාත් ධනාරෝපිත කාබන් වෙතට තල්ලු වීම. ඇල්කිල් කාණ්ඩයේ දිග වැඩි වන විට මෙම ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් තෘතීක කාබෝ කැටායනයේහි ඇල්කිල් කාණ්ඩ 3ක් ඇති නිසා ඇල්කිල් කාණ්ඩ 3 මගින්ම ඉලෙක්ට්‍රෝන ධනාරෝපිත කාබන් වෙත විකර්ෂණය කරනවා. මේ නිසා කාබන් මත ඇති ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය ගොඩක් අඩු වෙනවා. මේ නිසා ස්ථායීතාවයෙන් වැඩිම වෙනවා. ද්විතීක කාබෝ කැටායනයේහි R කාණ්ඩ 2යි පවතින්නේ. මේ නිසා ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවයේ අඩුවීම තෘතීක කාබෝ කැටායනයක තරම් වෙන්නේ නැහැ. ඒ නිසා තෘතීක කාබෝ කැටායනයට වඩා ස්ථායීතාවයෙන් අඩුයි. ප්‍රාථමික කාබෝ කැටායනය සැලකුවොත් එහි එක ඇල්කිල් කාණ්ඩයයි පවතින්නේ.
මේ නිසා ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවයේ අඩුවීම තෘතීක ද්විතීක දෙකටම වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අර තෘතීක ද්විතීක දෙකෙහිම කාබන් මත ඇති ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවට වඩා මෙහි ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ස්ථායීතාවයෙන් ඒ නිසා අඩුයි. මෙතිල් කාබෝකැටායනය ගත්තොත් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා පරමාණු 3ක්ම. කාබන් හයිඩ්‍රජන් අතර විද්‍යුත් ඍණතා වෙනස ඉතා අඩුයි. මේ නිසා බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන කාබන් දෙසට යොමු වීම අඩුයි. ඒ නිසා ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය ගොඩක් අඩු වෙන්නේ නැහැ. මේ නිසා ස්ථායීතාවයෙන් අඩුම කැටායනය වෙන්නේ මෙතිල් කාබෝකැටායනය. දැන් මම පැහැදිලි කරලා දෙන්නම් අසමමිතික ඇල්කීනයක හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය වීමේදී ඉලෙක්ට්‍රෝෆයිලය එහෙම නැත්නම් මුලින්ම සම්බන්ධ වෙන හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්නේ කුමන කාබන් පරමාණුවටද යන්න ඇතිවන කාබෝකැටායනවල ස්ථායීතාව ඇසුරින් බලන්න. මේ දැක්වෙන්නේ ප්‍රොපීන් අණුව. ප්‍රොපීන් අණුවෙහි ද්විත බන්ධනයට යාබද කාබන් පරමාණු දෙක 1 2 වශයෙන් අංක කරලා තියෙනවා. මුලින්ම සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව පළවෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වුවහොත් ලැබෙන්නේ ද්විතීක කාබෝකැටායනයක්. ඒ වගේම මුලින්ම සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව අංක 2 කාබන් පරමාණුවට සම්බන්ධ වුවහොත් ලැබෙන්නේ ප්‍රාථමික කාබෝකැටායනයක්. ඔබ දන්නවා ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීක කාබෝකැටායනය ස්ථායීතාවයෙන් වැඩි. මේ නිසා වඩා පහසුවෙන් විශාල ප්‍රමාණයකින් හැදෙන්නේ ද්විතීක කාබෝකැටායනය. මේ නිසා ප්‍රධාන ඵලය සෑදීම ද්විතීක කාබෝකැටායනය හරහා සිදු වෙනවා. ඊට අමතරව ප්‍රාථමික කාබෝකැටායනයක් සුළු ප්‍රමාණවලින් හැදෙන්න පුළුවන්. මේ නිසා සුළු ඵල ලබා දෙන්න පුළුවන් ප්‍රාථමික කාබෝකැටායනය සඳහා ප්‍රතික්‍රියාව සිදුවීමෙන්. බලන්න මේකම තමයි මාකෝනිකොෆ් නීතියෙන් පැහැදිලි කළේ. මාකෝනිකොෆ් නීතියෙන් කියුනේ මුලින්ම සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වැඩිපුර පවතින කාබන් පරමාණුවට වන බව. දැන් එසේ වුවහොත් ඔබට පේනවා ලැබෙන්නේ ද්විතීක කාබෝකැටායනයක්. මේ උදාහරණ නිරීක්ෂණය කරන්න මාකෝනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් කාබන් පරමාණු දෙකට සම්බන්ධ කරන්න. මුලින් තියෙන්නේ එතීන් අණුව. එය සමමිතික ඇල්කීනයක්. මේ නිසා හයිඩ්‍රජන් කුමන කාබන් පරමාණුවට සම්බන්ධ කළත් ගැටලුවක් නැහැ. ඉතිරි කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ කරන්න. දෙවෙනි උදාහරණයේ ද්විත බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකෙහි හයිඩ්‍රජන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ දකුණු අත පැත්තේ කාබන් පරමාණුවේ. මේ නිසා හයිඩ්‍රජන් දකුණු අත පැත්තේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා වම් පසින් නැති කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා. තුන්වෙනි උදාහරණයේ ද්විත බන්ධනයේ දෙපස ඇති කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් පරමාණු වැඩියෙන් පවතින්නේ වම් පසින් නැති කාබන් පරමාණුවේ. ඒ නිසා හයිඩ්‍රජන් එම පරමාණුවට සම්බන්ධ වෙලා බ්‍රෝමීන් දකුණු පසින් නැති
කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. හතරවෙනි උදාහරණය බලන්න. ද්විත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකෙහිම හයිඩ්‍රජන් පරමාණු ගණන සමානයි. මේ වගේ අවස්ථාවක ඔබ බලන්න ඕන මුලින්ම සම්බන්ධ වන හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්නේ වඩාත් ස්ථායි කාබෝකැටායනයක් ලැබෙන අයුරින්. වම් පසින් නැති කාබන් පරමාණුවට කාබන් දෙකෙහි ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෙන් සිදුවන ඉලෙක්ට්‍රෝනවල විකර්ෂණය වැඩි. දකුණු පස කාබන් පරමාණුවට කාබන් එකේ ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන විකර්ෂණය ඒකේ අඩුයි. මේ නිසා වඩා ස්ථායි කාබෝකැටායනය හැදෙන්නේ වම් පස කාබන් පරමාණුවට ධන ආරෝපණයක් ලැබුණොත්. මේ නිසා හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ දකුණු පස ඇති කාබන් පරමාණුවට. මේ නිසා බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා වම් පස කාබන් පරමාණුවට. ඊළඟට බලමු පෙරොක්සයිඩ් ඇති විට හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය. පෙරොක්සයිඩ් ඇති විටදී හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වෙන්නේ මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධ ආකාරයට. මෙයට හේතුව වෙන්නේ පෙරොක්සයිඩ් හමුවේදී හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් හා ඇල්කීන අතර ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ මුක්ත කණ්ඩක යන්ත්‍රණයක් හරහා. මේ නිසා මෙම ප්‍රතික්‍රියා වර්ගය මුක්ත කණ්ඩ ආකලන ප්‍රතික්‍රියා වශයෙන් වර්ග කරනවා. පෙරොක්සයිඩ් හමුවේදී HBr ආකලනය මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධව සිදු වුණාට HCl හා HI ආකලනය වීම මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැහැ. උදාහරණ බලන්න. හයිඩ්‍රජන් මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධ ආකාරයට සම්බන්ධ කරන්න බ්‍රෝමීන් අනෙක් පරමාණුවට සම්බන්ධ කරන්න. මුලින් තියෙන්නේ සමමිතික ඇල්කීනයක් නිසා හයිඩ්‍රජන් කුමන කාබන් පරමාණුවට සම්බන්ධ කළත් ගැටලුවක් වෙන්නේ නැහැ බ්‍රෝමීන් අනෙක් කාබන් පරමාණුවට සම්බන්ධ කරන්න. දෙවෙනි උදාහරණයේ ප්‍රොපීන් අණුව එහි ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකෙන් වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් දකුණු පස කාබන් පරමාණුවේ පවතිනවා. මේ නිසා මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධ ලෙස හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්න ඕන හයිඩ්‍රජන් අඩුවෙන් පවතින කාබන් පරමාණුවට. ඒ අනුව HBr අණුවෙහි පෙරොක්සයිඩ් ඇති විට හයිඩ්‍රජන් පරමාණුව වම් පස කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. දකුණු පස කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා. තුන්වෙනි උදාහරණය ගත්තොත් ද්විත්ව බන්ධනයට දෙපස කාබන් පරමාණු දෙකෙහි වම් පස කාබන් පරමාණුවෙහි හයිඩ්‍රජන් එකක් තියෙනවා. අනෙක් කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා නැහැ. මාකෝනිකොෆ් නීතියට අනුව සිදු වුණා නම් හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ වම් පස ඇති කාබන් පරමාණුවට. දැන් මේක ඊට ප්‍රතිවිරුද්ධ නිසා හයිඩ්‍රජන් දකුණු අතපැත්තේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා වම් පස ඇති කාබන් පරමාණුවට. හතරවෙනි උදාහරණය බලන්න. මාකෝනිකොෆ් නීතියට අනුව නම් ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ වඩාත් ස්ථායි කාබෝකැටායනයක් ලැබෙන අයුරින්. ඒ කියන්නේ දකුණු අතපැත්තේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා. නමුත් පෙරොක්සයිඩ් ඇති විට ඊට විරුද්ධ වෙනවා. ඒ නිසා වම් අතපැත්තේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා දකුණු අතපැත්තේ කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා.
ඊළඟට අපි බලමු ඇල්කීන වලට බ්‍රෝමීන් ආකලනය සිදු වෙන්නේ කොහොමද කියලා. බ්‍රෝමීන් අණුව නිර්ද්‍රවීය අණුවක්. නමුත් ඇල්කීනයක් ආසන්නයට පැමිණෙන විට ඇල්කීනයට සමීප කෙළවර ඇති බ්‍රෝමීන් පරමාණුවට කුඩා ධනාරෝපණයකුත් ඉන් ඉවත ඇති බ්‍රෝමීන් පරමාණුවට කුඩා ඍණ ආරෝපණයකුත් తాවකාලිකව ප්‍රේරණය වෙනවා. මෙහි කුඩා ධනාරෝපණය සහිත බ්‍රෝමීන් පරමාණුව ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස ක්‍රියා කරමින් ඇල්කීනයේ ඇති ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කර ගැනීම සිදු වෙනවා. ඒ අතරම බ්‍රෝමීන් පරමාණු දෙක අතර ඇති බන්ධනය විෂම විච්ඡේදනයට භාජනය වෙනවා. මෙහිදී බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලම ඍණ ආරෝපිත බ්‍රෝමීන් පරමාණුව වෙත ගමන් කරලා බ්‍රෝමයිඩ් අයනය නිදහස් වෙනවා. ඇල්කීනයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගත් බ්‍රෝමීන් පරමාණුව ද්විත බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකටම බන්ධන දෙකකින් සම්බන්ධ වෙනවා. මේ නිසා බ්‍රෝමීන් පරමාණුවට ධනාරෝපණයක් ලැබෙනවා. මෙය චක්‍රීය නිසා චක්‍රීය බ්‍රෝමීනියම් අයනය ලෙස හඳුන්වනවා. මේ තවත් ප්‍රතික්‍රියාවකට සහභාගී වන නිසා අතරමැදි චක්‍රීය බ්‍රෝමීනියම් අයනය ලෙස හඳුන්වනවා. දෙවන පියවරේදී සිදු වෙන්නේ කාබන් පරමාණු දෙකට සම්බන්ධ වූ බ්‍රෝමීන් පරමාණුව කාබන් සහ බ්‍රෝමීන් අතර එක් බන්ධනයක් විඝටනය වෙමින් කාබෝ කැටායනයක් ඇතිවීමට ඉඩ සැලැස්වීම. නමුත් කාබෝ කැටායනයක් ඇති වෙන්නේ නැහැ. ඒ සමගම නිදහස් වූ බ්‍රෝමයිඩ් අයනයේ ඉලෙක්ට්‍රෝන එම කාබන් පරමාණුව වෙත ලබා දෙමින් එයට සම්බන්ධ වෙනවා. මෙහිදී කාබන් බ්‍රෝමීන් අතර බන්ධනය විඝටනය වෙන්නේ එම කාබන් පරමාණුවට ස්ථායී කාබෝ කැටායනයක් ලැබෙන අයුරින්. බලන්න මේ අණුවෙහි වම් පස ඇති කාබන් පරමාණුවට CH3 කාණ්ඩයක් එහෙම නැත්නම් ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු එකයි තියෙන්නේ. දකුණු පස ඇති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කාබන් බ්‍රෝමීන් බන්ධනය විඝටනය වෙන්නේ ස්ථායී කාබෝ කැටායනයක් ලැබෙන අයුරින්. ඒ කියන්නේ වම් පස ඇති කාබන් පරමාණුවට ධනාරෝපණයක් ලැබෙන අයුරින් මෙම බන්ධනය විඝටනය වෙනවා. එහිදී බන්ධනයේ ඇති සියලුම ඉලෙක්ට්‍රෝන යුගලම බ්‍රෝමීන් අයනය වෙත විස්ථාපනය වෙනවා. ඒ සමගම බ්‍රෝමයිඩ් අයනයේ කැටායනයක් ලැබෙන කාබන් පරමාණුවට ලබා දෙමින් එම කාබන් පරමාණුවට සම්බන්ධ වී විවෘත දාමයක් අවසානයේ ලබා දෙනවා. අවසාන ඵලය දෙස බැලුවොත් ද්විත බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකටම බ්‍රෝමීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මේ දැක්වෙන්නේ ප්‍රොපීන් බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා යන්ත්‍රණය සාරාංශයක් විදියට නැමතත් බලන්න ඇල්කීනයේ ඉලෙක්ට්‍රෝන වලාව pi ඉලෙක්ට්‍රෝන වලාව කුඩා ධනාරෝපණයක් දරන බ්‍රෝමීන් පරමාණුව විසින් ආකර්ෂණය කර ගන්නවා. ඒ සමගම බ්‍රෝමීන් අතර
සහසංයුජ බන්ධනය විසම විච්ඡේදනයට භාජනය වෙනවා. බ්‍රෝමයිඩ් අයනයන් නිදහස් වෙනවා. චක්‍රීය බ්‍රෝමීනියම් අයනයක් ලබා දෙනවා. දෙවන පියවරේදී බ්‍රෝමයිඩ් අයනයේ ඇති එක් ඉලෙක්ට්‍රෝනයක් කාබන් පරමාණුවක් වෙත ලබා දෙනවා. ඒ ලබා දීම සිදු වෙන්නේ කාබන් බ්‍රෝමීන් බන්ධනය ස්ථායී කැටායනයක් ලැබෙන අයුරින් විඝටනය වන අතර තුරම. අවසානයේ ද්විත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු දෙකටම බ්‍රෝමීන් සම්බන්ධ වූ විවෘත දාමයක් ලබා දෙනවා. බලන්න මේ උදාහරණ හොඳින් නිරීක්ෂණය කරන්න. සෑම ඇල්කීනයකම ද්විත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකට බ්‍රෝමීන් පරමාණු දෙකක් සම්බන්ධ කරලා ඵලය ලබා දීලා තියෙනවා. බොහොම ලේසි ඔබට තේරුම් ගන්න. ඊළඟට අපි බලමු සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය ඇල්කීන වලට ආකලනය වන ආකාරය. ඇල්කීන සිසිල් සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය සමග ප්‍රතික්‍රියා කර අවසානයේදී ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේටයක් හදනවා. මෙම ප්‍රතික්‍රියාව මාකෝනිකොෆ් නීතියට අනුව සිදු වෙන්නේ. බලන්න ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. ප්‍රොපීන් සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය සමග ප්‍රතික්‍රියාව. සල්ෆියුරික් ආම්ලයේ ඔක්සිජන් පරමාණුවට සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණුවක් මගින් ඇල්කීනයේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කිරීම සිදු වෙනවා. ඒ සමගම ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර සහසංයුජ බන්ධනය එහි ඉලෙක්ට්‍රෝන යුගලම ඔක්සිජන් දෙසට විස්ථාපනය කරමින් බන්ධනය විඝටනය වෙනවා. මේ නිසා හයිඩ්‍රජන් සල්ෆේට් අයනය නිදහස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනු ලැබූ හයිඩ්‍රජන් පරමාණුව ද්විත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් පරමාණු වැඩිපුර පවතින කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. මේ නිසා අනෙක් කාබන් පරමාණුවට ධනාරෝපණයක් ලැබෙනවා. ඒක කාබු කැටායනය වෙනවා. දෙවෙනි පියවරේදී හයිඩ්‍රජන් සල්ෆේට් අයනයෙහි ඍණාරෝපිත ඔක්සිජන් මත ඇති ඉලෙක්ට්‍රෝන යුගලක් කාබු කැටායනයෙහි ධනාරෝපණය දරන කාබන් වෙත ලබා දෙමින් එයට සම්බන්ධ වීම සිදු වෙනවා. ඒ සම්බන්ධ වීම සිදු වෙන්නේ ඔක්සිජන් පරමාණුව කාබන් සහ ඉලෙක්ට්‍රෝන ලබා දුන් ඔක්සිජන් පරමාණුව අතර තමයි බන්ධනය ඇති වෙන්නේ. බලන්න මේ උදාහරණ දෙස. මාකෝනිකොෆ් නීතියට අනුව සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය ඇල්කීන වලට ආකලනය වී ඇති ආකාරය. මුලින් තියෙන්නේ සමමිතික ඇල්කීනයක්. මේ නිසා හයිඩ්‍රජන් පරමාණුව කුමන හෝ කාබන් පරමාණුවකට සම්බන්ධ විය හැකි හයිඩ්‍රජන් සල්ෆේට් කොටස ඉතිරි කාබන් පරමාණුවට සම්බන්ධ වෙන්න ඕන. දෙවෙනි උදාහරණයේ ද්විත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් වැඩිපුර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ දකුණු පස කාබන් පරමාණුවට. මේ නිසා සල්ෆියුරික් ආම්ලයෙන් ලැබෙන හයිඩ්‍රජන් පරමාණුවත් දකුණු පස කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා CH3 බවට පත් වෙනවා. වම් පසින් නැති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සල්ෆේට් කොටස සම්බන්ධ වෙනවා.
එහිදී බලන්න OSO3H ඔක්සිජන් තමයි කාබන් වලට සම්බන්ධ වෙන්නේ. ඊළඟට තුන්වෙනි උදාහරණයේ මාකෝනිකොෆ් නීතියට අනුව ද්විත්ව බන්ධනයට දකුණු පසින් නැති කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් වැඩිපුර පවතින නිසා සල්ෆියුරික් ආම්ලයෙන් ලැබෙන හයිඩ්‍රජන් පරමාණුවත් දකුණු අත පැත්තේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. මේ නිසා හයිඩ්‍රජන් සල්ෆේට් කොටස මැද කාබන් පරමාණුවට සම්බන්ධ වීම සිදු වෙලා ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේටය හැදෙනවා. ඊළඟට මේ ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේටයකට ජලය යොදලා රත් කළොත් අනුරූප ඇල්කොහොලය ලබා දෙනවා. මෙතෙන්දී කලින් හයිඩ්‍රජන් සල්ෆේට් කොටස සම්බන්ධ වූ ස්ථානය OH කාණ්ඩයක් බවට පත්වීම තමයි සිදු වෙන්නේ. හැම උදාහරණයම බලන්න OSO3H පවතින කොටස OH බවට පත් වෙලා තියෙනවා. මෙහි ඊතලය මත H+H2O ලෙස සඳහන් කරලා තියෙනවා. ඉන් අදහස් වෙන්නේ ආම්ලීකృత ජලය යන අර්ථය දෙන්න. මොකද සාමාන්‍ය ජලය පමණක් යොදාගත් විටදීට වඩා ආම්ලීකృత කරන ලද ජලය යොදන විට ජල විච්ඡේදනය වඩා පහසු වෙනවා. ඒ නිසා තමයි ඊතල මත H+H2O යොදලා තියෙන්නේ. ඊළඟට බලමු තනුක සල්ෆියුරික් ආම්ලය හමුවේ ඇල්කීන වලට ජලය ආකලනය වන ආකාරය. ඇල්කීනයකට තනුක සල්ෆියුරික් ආම්ලය හමුවේදී ජලය ආකලනය වීමෙන් ඍජුවම ඇල්කොහොලයක් ලබා දෙනවා. මේක මීට කලින් ප්‍රතික්‍රියාවේදී සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය එකතු කරලා ඉන් අනතුරුව ජලය යොදා රත් කිරීමේදීද ලබා දුන්නේ මේ ඵලයමයි. නමුත් මෙහිදී තනුක සල්ෆියුරික් ආම්ලය යෙදීමෙන් ලැබෙන ඵලදාවට වඩා වැඩි ඵලදාවක් කලින් කතා කරන ලද ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රොපීන් අණුවට තනුක සල්ෆියුරික් ආම්ලය ඇති විට ජලය ආකලනය සිදුවෙන ආකාරය මොන වගේද කියලා. සල්ෆියුරික් ආම්ලය ජලයේ දිය කළ විට ඔබ දන්නවා H+ සහ HSO4- බවට විඝටනය වීම සිදු වෙනවා. නමුත් H+ අයනය ජලීය මාධ්‍යයේදී H+ විදියට තියෙන්නේ නැහැ. ජලාණු හොඳ ලුවිස් බෂ්මයක් නිසා ඔක්සිජන් මත ඇති ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල හයිඩ්‍රජන් අයනයට ලබා දෙමින් H3O+ බවට පත් වෙනවා. මේ නිසා ජලීය මාධ්‍යයේදී H+ පවතින්නේ H3O+ ලෙස. ඒ නිසා මුලින්ම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ මෙම H3O+ අයනය. මෙහි ඔක්සිජන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුවක් මගින් ආරම්භයේ ඇල්කීනයේ ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කර ගැනීම සිදු කරනවා. ඒ සමගම ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර සහසංයෝජ බන්ධනය විෂම විච්ඡේදනයට භාජනය වෙනවා. බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලම ඔක්සිජන් දෙසට විස්ථාපනය වෙමින් මේ නිසා ජල අණුවක් නිදහස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන ලද හයිඩ්‍රජන් පරමාණුව මාකෝනිකොෆ් නීතියට අනුව
ද්විත්ව බන්ධනයෙන් වම් අත පැත්තේ පවතින කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. දකුණු පස කාබන් පරමාණුවට ධන ආරෝපණයක් ලැබිලා කාබ කැටායනයක් ඇති වෙනවා. මේ කාබ කැටායනයට දෙවෙනි පියවරේදී මාධ්‍යයේ ඇති ජල අණුවක ඔක්සිජන් මත ඇති ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ලබා දෙමින් එම ධනාරෝපිත කාබන් පරමාණුවට ජලාණුව සම්බන්ධ වීම සිදු වෙනවා. මෙහිදී ඔක්සිජන් මට්ටා බන්ධන 3ක් ඇතිවන නිසා ඔක්සිජන් පරමාණුවට ධන ආරෝපණයක් ලැබෙනවා. මෙම ධන ආරෝපණය උදාසීන කිරීම සඳහා OH බන්ධනයක ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට විස්ථාපනය වෙමින් හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් ධනායනයක් ලෙස ඉවත්වීම සිදු වෙනවා. ඉවත්වන හයිඩ්‍රජන් ධනායනයට නැවත ජලාණුවක ඇති ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන ලබා දෙමින් අවසානයේ H3O+ බවට පත් වෙනවා. ඊට අමතරව ප්‍රධාන කාබනික ඵලය ලෙස ඇල්කොහොලය ලබා දෙනවා. මේ උදාහරණ නිරීක්ෂණය කරන්න. මෙහි සල්ෆියුරික් ආම්ලය තනුක සල්ෆියුරික් ආම්ලය ඇති විට ජලය ආකලනය මාකෝනිකොව් නීතිය අනුව සිදුවන ආකාරය බලන්න. ඒ ඵල ගොඩනගා ඇති ආකාරය බලන්න. මුලින් තියෙන්නේ සමමිතික ඇල්කීනයක් එතීන් අණුව. ජල අණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණුව කුමන හෝ කාබන් පරමාණුවකට සම්බන්ධ කළ හැකි අනෙක් කාබන් පරමාණුවට OH කාණ්ඩය සම්බන්ධ කරන්න. දෙවෙනි උදාහරණයේ ද්විත්ව බන්ධනයට දෙපස ඇති කාබන් පරමාණු දෙකෙන් වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් සහිත කාබන් පරමාණුවට ජලාණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ කරන්න. OH කාණ්ඩය වම් පසින් නැති කාබන් පරමාණුවට සම්බන්ධ කරලා ඵලය ලබා ගන්න. තුන්වෙනි උදාහරණයේ මාකෝනිකොව් නීතියට අනුව ද්විත්ව බන්ධනයට දකුණු පස ඇති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ කරලා OH කාණ්ඩය වම් පසින් නැති කාබන් පරමාණුවට සම්බන්ධ කරලා ඵලය ලබා ගන්න. ඊළඟට අපි බලමු ඇල්කීන උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය පිළිබඳව. මෙහිදී සියුම්ව කුඩු කරන ලද ප්ලැටිනම් හෝ පැලේඩියම් හෝ නිකල් උත්ප්‍රේරක ලෙස භාවිතා කරනවා. ඒ සමගම හයිඩ්‍රජන් ඇල්කීන සමග ප්‍රතික්‍රියා වීමට සලස්වනවා. අවසානයේ කාබන් පරමාණු දෙක අතර පවතින ෆයි බන්ධනය බිඳ වැටිලා බන්ධන අඩුව සම්පූර්ණ කරන්න එක් එක් කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු බැගින් සම්බන්ධ වෙලා අවසානයේ ඇල්කේනයක් ලබා දෙනවා. මෙහිදී හයිඩ්‍රජන් වායු අණුව ඔක්සිකරණයට ලක් වෙනවා. මේ නිසා ඇල්කීනය ඔක්සිහරණයටයි ලක් වෙන්නේ. මේ නිසා මෙම ප්‍රතික්‍රියා වර්ගය ඔක්සිහරණ ප්‍රතික්‍රියා ලෙස වර්ග කරනවා. උදාහරණ සියල්ලම නිරීක්ෂණය කරන්න. ද්විත්ව බන්ධනයේ ඇති ෆයි බන්ධනය ඉවත් වෙලා ඒ වෙනුවට කාබන් වටා බන්ධන 4 ලැබෙන අයුරින් හයිඩ්‍රජන් සම්බන්ධ කිරීම සිදු වෙලා අවසානයේ ඇල්කේනයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු ඇල්කීන සිසිල් ශාරීය තනුක KMnO4 සමග ප්‍රතික්‍රියාව. මෙහිදී සිසිල් ශාරීය තනුක පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය හමුවේදී ඇල්කීන
ප්‍රතික්‍රියා කරනකොට ඇල්කීනයේ ඇති ද්විත්ව බන්ධනයෙහි ෆයි බන්ධනය විඝටනය වෙලා දෙපැත්තෙන් ඇති කාබන් පරමාණු දෙකටම OH කාණ්ඩ දෙකක් වෙන වෙනම සම්බන්ධ වීම සිදු වෙනවා. මේ නිසා මෙහිදී ලැබෙන ඵලය ඩයෝලයක් හෙවත් ග්ලයිකෝලයක් ලෙස හඳුන්වනවා. මේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී මැංගනේට් අයනයෙහි මැංගනීස් වල ඔක්සිකරණ අංකය ධන 7ක් වෙනවා. ප්‍රතික්‍රියාව අවසානයේදී මෙය මැංගනස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් වල පැවති දම් පැහැය දුඹුරු පැහැයට හැරෙනවා දුඹුරු පැහැති අවක්ෂේපයක් බවට. මෙතෙන්දී මැංගනස් අයනය ඔක්සිහරණය වීමක් සිදු වෙනවා. මේ නිසා ඇල්කීනය ඔක්සිකරණය වෙනවා. මේ නිසා මෙම ප්‍රතික්‍රියා වර්ගය ඔක්සිකරණ ප්‍රතික්‍රියා වර්ගයටයි අයත් වෙන්නේ. ඇල්කීනවල අසන්තෘප්තතාවය පරීක්ෂා කිරීම සඳහා භාවිතා වන පරීක්ෂාවක් ලෙස මෙම පරීක්ෂාව භාවිතා වෙනවා. මෙය බේයර් පරීක්ෂාව නැතහොත් බයර් පරීක්ෂාව ලෙස නම් කරනවා. ඇල්කීන පමණක් නොව ඊළඟට අපි කතා කරන ඇල්කයින අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වෙනවා. මේ දෙකම බයර් පරීක්ෂාවට පිළිතුරු දෙනවා. ඊට අමතරව පහසුවෙන් ඔක්සිකරණය වන ඇල්ඩිහයිඩ් වැනි ද්‍රව්‍යත් මේ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. අසන්තෘප්තතාවය පිළිබඳව පරීක්ෂා ටික ඇල්කයින පාඩම අවසානයේදී මම ඔබට ඉදිරිපත් කරනවා. බලන්න මේ උදාහරණ දෙස. ඇල්කීන වලට සිසිල් ශාරීය පොටෑසියම් පර්මැංගනේට් එකතු කළ විට ඇල්කීනයෙහි ද්විත්ව බන්ධනයෙහි ඇති ෆයි බන්ධනය නැති වෙලා කාබන් පරමාණු දෙකටම OH කාණ්ඩ දෙක බැගින් OH කාණ්ඩය බැගින් සම්බන්ධ වෙලා ඵලය ලෙස කාබන් දෙකේම OH කාණ්ඩ දෙකක් සහිත ග්ලයිකෝලයක් නැතහොත් ඩයෝලයක් බවට පත් වෙනවා. හැම උදාහරණයකම ඒ විදියටයි තියෙන්නේ. බලන්න ද්විත්ව බන්ධනය කැඩෙනවා. දෙපැත්තේ කාබන් පරමාණු වලට OH කාණ්ඩ දෙකක් බැගින් සම්බන්ධ වෙනවා. හැම උදාහරණයම හොඳින් නිරීක්ෂණය කරන්න. ඊළඟට අද ඔබ මෙම පාඩමේදී ප්‍රධාන ප්‍රතික්‍රියා 7ක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ 7 මම නැවත මතක් කරලා දෙන්නම්. ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ සමග ප්‍රතික්‍රියාව, ඇල්කීන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඇති විට හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ සමග ප්‍රතික්‍රියාව, ඇල්කීන බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාව, ඇල්කීන සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව, ඇල්කීන උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය, ඇල්කීන සිසිල් ක්ෂාරීය පොටෑසියම් පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියා 7 ඇසුරින් මේ පැවරුම ඔබට ලබා දීලා තියෙනවා. ඔබ කල යුත්තේ මුලින් දැක්වෙන ඇල්කීනයට ඊතලය මත ඇති ප්‍රතිකාරකය එකතු කළ විට
ලබා දෙන ඵලය හිස් තැන් මත ලියා සම්පූර්ණ කරන්න. උත්සාහ කරන්න. ඔබට එය පහසුවෙන් කළ හැකි වුවහොත් ඔබේ අද පාඩම ඉතා සාර්ථක වෙලා ඇති. අද වැඩසටහනින් ඇල්කීනවල ගුණ සහ ප්‍රතික්‍රියා පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත්තා. මීළඟ වැඩසටහනින් ඇල්කයිනවල ගුණ සහ ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන්න. ස්තුතියි.